ආයිබෝවන් සම්මා සම්බුදු සරණයි සදැහැති ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාටම පින්වත්නි සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලේ පාරමී ධර්මයන් පූර්ණය කරමින් ඉනික්බිතිව ලෞතුරා බුද්ධ රාජ්‍යයේ රාජ්‍යත්වයට පත්වී වදාළ අසම සම වූ අංගී රස වූ අමාමෑණී වූ අවේද ධම්මයාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මස්කන්ධය මුළු ලොව පුරා විසුරුවාලන විද්‍යුත් sannivedanයේ පරමාදර්ශී බෞද්ධ සලකුණ විදිහට කොයි කවුරුත් හඳුනාගෙන තිබෙන ජාතියේ බෞද්ධ නාලිකාව ඔස්සේ අදත් අපට අවසරයි ඔබේ හිතසුව පිණිස ඉදිරිපත් කරන්නට කතං සුලබතේ පඤ්ඤං වැඩසටහන. ප්‍රඥාව ඔබේ ජීවිතයට ලං කරලීමේ අභිප්‍රායෙන් යුක්තව නිර්මල නිකැලැල් ත්‍රිපිටකානුගත ශ්‍රී සද්ධර්මය මෙම වැඩසටහන තුළින් අපි ඔබේ දෙනුවන් මානයට දෙසවන් මානයට සමීප කරලන්නටයි උත්සාහ දරන්නේ. ඒ අමරණීය වෑයම සඳහා තමන් වහන්සේගේ තුරුණු නායකත්වය ලබා දෙන ඒ වගේම පැය 24ක මහා ධර්ම sannivedana ක්‍රියාන්විතයට නායකත්වය සපයන කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධීශ්වර බෞද්ධ මාධ්‍ය ජාලයේහි ගරු සභාපති ධුරන්දර අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ පාදාභි වන්දනයෙන් යුක්තව අප පිළිගන්නවා. සාදු සාදු සාදු. සදහවතුනි, අද විවේකී සෙනසුරාදා දවසේ බොහෝ දෙනා තමන්ගේ කාලය විනෝදයෙන් වින්දනයෙන් ගත කරනවාට වඩා ධර්මානුකූලව ගත කිරීම අරමුණු කරගෙන අපහා සමග ඒකාත්මික වන වග අපට විශ්වාසයි. එනිසා ඔබේ හිතසුව පිණිස මේ වැඩසටහන අද දවසේදී ගෙන එද්දී අපි සාකච්ඡාවට බඳුන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ සංයුක්ත නිකායේ බ්‍රාහ්මණ සංයුක්තයේ සඳහන් වන තවත් සූත්‍ර දේශනාවක් ජටා සූත්‍රය. ඉතින් මේ පිළිබඳව සාකච්ඡා කරන්නට මත්තෙන් බෞද්ධ නාලිකාව ගෙන යන මේ පුණ්‍යකාමී ක්‍රියාන්විතයට නොමද දායකත්වයේ ලබා දෙන දායකකාරකාදීන් නිසා තමයි අද වන විට බෞද්ධ නාලිකාව වෙළඳ දැන්වීම් වලින් තොරව මේ ධර්ම sannivedanaya සිද්ධ කරන්නට අපට හැකියාව ලැබී තිබෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් තමන් දැහැමෙන් සෙමෙන් උපයා සපයාගත් ධනය මේ ධර්ම දාණයට එක් කරන්නට පින්වත් පිරිසක් බලාපොරොත්තු වෙනවා. ඒ තමයි ප්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍ය සනත් රංජිත් රත්නපාල මහත්මයාගේ ආදරණීය ස්වාමි දියණිය මේ උතුම් කටයුත්තට දායකත්වය ලබා දෙන්න. එහෙම නැත්නම් බෞද්ධ නාලිකාව තවත් ශක්තිමත් කරන්න ඒ මූල්‍යමය පරිත්‍යාගය ලබා දෙන්නට තමයි සූදානමින් සිටින්නේ. ඉතින් ඒ පින්වත් වෛද්‍යතුමන්ට පින් අනුමෝදන් කරමින් මේ ධර්ම දාණයට Tamanගේ දායකත්වය එක් කරන්න ඒ මූල්‍යමය පරිත්‍යාගයේ නායක ස්වාමින් වහන්සේගේ පින්බර සුරතටම ලබා දෙන්න ඒ ස්වාමි දියණියට ඊටාම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ මොහොතට එක් වෙන්නට කියලා. අපි ඒ අතරේ මතක් කරන්නට කැමති බොහෝ දෙනා මේ ආකාරයෙන් බෞද්ධ නාලිකාවට දායකත්වය ලබා දෙනවා, ධර්මදේශනාවන් සඳහා දායකත්වය ලබා දෙනවා වගේම මෙවැනි අත්‍යුදාර කටයුත්තකට බෞද්ධ නාලිකාවේ උන්නතිය සඳහා බොහෝ දෙනා දායකත්වය ලබා දෙනවා. එවැනි පින්වත් පවුලක පිරිසක් තමයි සනත් රංජිත් රත්නපාල මහත්මයාගේ ආදරණීය ස්වාමි දියණිය තමයි මේ විදිහට ඒ පරිත්‍යාගය ලබා දුන්නේ. අපි වැඩසටහන ආරම්භ කරන්නට මත්තෙන් ඒ පින්වත් මැතිතුමන්ට වගේම ඒ පවුලේ පිරිසටත් ඒ වගේම මෙවැනි කටයුතු වෙනුවෙන් නොමද දායකත්වය ලබා දෙන සෑම සියලු දෙනාටමත් පින් අනුමෝදන් කරමින්ම නායක ස්වාමින් වහන්සේ වැඩසටහන ආරම්භ කරමු කියලා මා ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්නතුනේ, සාහන මතක් කළා වගේ අපේ අද වැඩසටහන ආරම්භ කරන්නට කලින් ඉතා වටිනා පින්කමක් සිදු කරගත්ත
පින්වතියකට විශේෂයෙන්ම ආශිර්වාද කරන්නටත් පුණ්‍යානුමෝදනාවක් සිදු කරන්නටත් මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ. ප්‍රසව හා නාරි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සනත් රංජිත් රත්නපාල මැතිතුමන්ට පරලෝ වශයෙන් පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමින් ස්වාමි දියණී විදිහට අපේ වෛද්‍යතුමිය විශේෂයෙන් බෞද්ධ නාලිකාව ඔස්සේ සිද්ධ කරන ශ්‍රී සම්බෝධි විහාරස්ථානය සමගින් සිද්ධ කරන සමාජ සත්කාරක වැඩසටහන් යටතේ සිද්ධ කරන උතුම් සත්කාරයන් සඳහා ශාසනික වශයෙන් සමාජීය වශයෙන් සිදු කරන කටයුතු පිළිබඳව එතුමිය හොඳින්ම දැන කියාගෙන තමයි මේ පින්කම සිදු කරගන්නේ. සෙන්සෙන් සිහිපත් කරන්නට ඕනේ අපේ පූජනීය බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේ බෞද්ධ නාලිකාව ආරම්භ කරන්නට කලින් තමයි මෙවැනි ප්‍රජා සත්කාරක වැඩසටහන් ශාසනික කටයුතු ආරම්භ කරලා තිබෙන්නේ. ඉතින් ඒ අවදියේ ඉඳලාම අපේ වෛද්‍යතුමිය නායක ස්වාමීන් වහන්සේ සමගින් ඒකරාශි වෙලා පින්කම් බොහෝමයක්ම සිදු කරලා තිබෙනවා. ඒ පිළිබඳව සිහිපත් කරමින් මේ වෙලාවේ ස්වාමි පුත්‍රයාණන් විදිහට එතුමාගේ දැහැති වෙහෙසෙන් ඒ වගේම එතුමා සිදු කරගන්නට යෙදුණු ධාර්මික උපයාස සපයා ගැනීම වශයෙන් තමයි එතුමිය මේ පින්කමට දායක වෙන්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ඒ වෛද්‍යතුමන්ට විශේෂඥ වෛද්‍ය සනත් රංජිත් රත්නපාල දයාබර සාම්පුරුෂයාණන් ඒ වගේම ඒ පුතුණුවන්ගේ පියාණන් මේ පින් අනුමෝදන් වේවා. නිදුක්ව නිරෝගීව දීර්ඝායු සම්පන්න පුණ්‍යවන්ත ජීවිත පෙළක් ලබාගෙන එතුමාටත් පරලෝ වශයෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට මේ පින් කුසල් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට. ඒ වගේම අපේ වෛද්‍යතුමියටත් ඒ වගේම පුතුණුවන් වෛද්‍යතුමෙක් එතුමන් ඇතුළු කොට ඇති පවුලේ සෑම සුළු දිනාටම නිදුක් නිරෝගී සම්පස්සේ දිගාසිරි සම්පත්තිය සැලසේවා. තව තවත් මෙවැනි පින් කටයුතු සිද්ධ කරන්නට කායික ශක්තිය මානසික ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා. සියලුම පුණ්‍ය ප්‍රාර්ථනාවන් මුදුන්පත් කරගෙන මේ ජීවිතයේම පරිපූර්ණ වූ නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්නට ආශිර්වාද කරනවා. නායක ස්වාමින් වහන්සේ ඒ විදිහට පරලෝ වශයෙන් පින් අනුමෝදන් කිරීමත් ඒ වගේම සුජීවත්ව සිටින සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කිරීමත් සිදු කරමින් මේ කටයුත්තට අතහිත දුන්නා වූ උර දුන්නා වූ ඒ පුණ්‍යකාමී පිරිසට පින්පෙත් අනුමෝදන් කළා. අපි දන්නවා මෙවැනි අත්‍යුදාරතර ක්‍රියාන්විතයකට බොහෝ දෙනා ඇතැම් වෙලාවට ආදරණීය ගමේ ඉන්න මව්වරු පියවරු Tamanට හම්බෙන ඊටාම සුළු මුදල පවා මේ කටයුත්ත දියත් කරන්නට දායකත්වයේ ලබා දීම නිසා තමයි බෞද්ධ නාලිකාව අදවන විට මේ වගේ තත්වයක පවතින්නේ. නායක ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් සිද්ධ කරන මේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතීන් අපට ඉෂ්ට සිද්ධ කරගන්නට හැකියාව ලැබී තිබෙන්නේ ඒ නිසා. ඉතින් ඔබ සිද්ධ කරගත්තා වූ ඒ මහා ධර්ම දානමය කුසලයට අතහිත දීමෙන් ඔබ සිද්ධ කරගත්තා වූ කුසලය ඔබේ ජීවිතේ යහපත පිණිසම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවත් සමගින් අපි අද අපේ සාකච්ඡාව වෙත ප්‍රවිෂ්ඨ වෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. මා පෙර සඳහන් කළ පරිදි සංයුක්ත නිකායේ බ්‍රාහ්මණ සංයුක්තයේ ජටා සූත්‍රය තමයි අපි අද සාකච්ඡා කරන්නේ. නායක ස්වාමීන් වහන්සේ සූත්‍ර පිටකයට අනුව කොයි විදිහටද මේ ජටා සූත්‍රය හඳුන්වා දෙන්නට පුළුවන්කම තියෙන්නේ? ඔව් සහන්, අපි ගත්තොත් එහෙම මේ ජටා සූත්‍ර දේශනාව ඊටාම වටිනා සූත්‍ර දේශනාවක්. එහෙමයි. ඒ වගේම මේ ජටා සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන තමයි බුද්ධඝෝෂ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසුද්ධි මාර්ගයේ රචනා කරන්නට යෙදුනේ. ඉතින් ඒ වගේම තමයි මේ ජටා සූත්‍ර දේශනාව ආශ්‍රය කරගෙන මේ ලෝකේ පහළ වුණු
රහතුන් වහන්සේලා කොතෙක්ද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අනන්තයි අප්‍රමාණයි. ඒ නිසා මේ ශාසනයේ සම්බුද්ධ ශාසනයේ පමණක් නෙවෙයි අතීතයේ බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවලදී පවා මේ සූත්‍ර දේශනාව මේ ආකාරයෙන්ම දේශනා වෙනවා. ඒක මම මුලින්ම මතක් කළේ ආර්ය උතුමන් වහන්සේලා කොයිතරම්ද කියලා කියන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. මේ සූත්‍ර දේශනාව ආශ්‍රය කරගෙන ලෝකේ පහළ වුණු. ඒ වගේම තමයි ඊටාම පැහැදිලිව ඊටාම සුපැහැදිලිව චතුරාර්ය සත්‍ය ධර්මයන් එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ 84000ක් ධර්මස්කන්ධය අන්තර්ගත ඒ විදිහට අන්තර්ගත කරන්නට පුළුවන් ඊටාම වටිනා සූත්‍ර දේශනාවක් තමයි මේ ජටා සූත්‍ර දේශනාව. එහෙමයි. අපි බලමු කොහොමද මේ බ්‍රහ්ම සංයුක්තයේ ජටා සූත්‍රයේ සඳහන් වෙන්නේ කියලා. එහෙමයි. එක් කලෙක භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර සමීපෙහි වූ ජේතවන නම් වූ අනේපිඩු මහ සිටුහුගේ ආරාමෙහි වැඩවසනසේක. එකල්හි ජටා භාරද්වාජ බමුණුතිමේ භාග්‍යතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කතාව නිමවා එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන් ජටා භාරද්වාජ බමුණුතිමේ භාග්‍යතුන් වහන්සේට ගාථායෙන් කීය. එතකොට මේ භාරද්වාජ බමුණගේ නම ජටා භාරද්වාජ බමුණා. එතකොට මේ බමුණාගේ නාමයෙන්ම තමයි මේ සූත්‍ර දේශනාව නම් කරලා තිබෙන්නේ. එතකොට ලෙහිසි පහසු කෙනෙක් නෙවෙයි ඇත්තටම මේ ජටා භාරද්වාජ බමුණා. එහෙමයි. ඒකට හේතුව තමයි ඒකට හේතුව පැහැදිලි වෙනවා මේ අහන ප්‍රශ්නේ කොයිතරම් ගැඹුරුද කියලා. එහෙමයි. පින්තුන් නිරන්තරයෙන්ම අහලා තියෙන ගාථාවක් තමයි මේ ගාථාව. ඒ වගේම තමයි යම් කිසි ප්‍රශ්නයකදී ගැටලුවකදී බෞද්ධයන්ට සිහි වෙන ඊටා වටිනා ගාථාවක්. සම්පූර්ණ ගාථාව නොදැනගත්තත් සමහරවිට පළවෙනි පදේ නිරන්තරයෙන්ම සිහි වෙන්න පුළුවන්. එහෙමයි. අන්තෝ ජටා බහි ජටා ජටාය ජතිතා පජා තන්තං ගෝතම පුච්චාමි සෝයිමන් ජටතේ ජටං. එතකොට මේ ගාථාවේ අදහස තමයි අන්තෝ ජට ඇතුළත් ගැට. ඒ වගේම බහි ජටා පිටතත් ගැට. ජටාය ජටිතා පජා ප්‍රජාව අවුලෙන් වළඳනා ලද්දීය. එතකොට අවුලෙන් අවුලටම පත් වෙලා මේ ඒ විදිහට මේ අවුලක් තමයි මනුෂ්‍යෝ අනුභව කරන්නේ. එහෙමයි. අනුභව කරන්නේ විඳින්නේ. ඒ වගේම තමයි තන්තං ගෝතම පුච්චාමේ නැවත නැවත භාගතුන් වහන්සේ මම විමසනවා. මොකද්ද විමසන්නේ? කෝයි මං විජටේ ජටං නේද? මේ ගැටය ලිහා ගන්න කොහොමද? එහෙමයි. මේ ගැට ටික ඇතුළ ගැට තියෙනවා, පිට ගැට තියෙනවා. ඊළඟට සම්පූර්ණයෙන්ම ගැට වලින් වෙලිච්ච මේ ජීවිතේ කොහොමද ලිහා ගන්න? ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේලා වාදෙන පිළිතුරු ගාථාව තමයි සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤා චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ බිකෝ සෝ ඉමං විජටේ ජටං යේසං රාගෝච්ච දෝසෝච අවිජ්ජාච විරාජිතා කීනාසවා අරහන්තෝ තේසං විජටිතා ජටා. එතකොට මේ ගාථාවල අදහස් තමයි එතකොට සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤා ප්‍රතිසන්දි ප්‍රඥා ඇති කෙලෙස් තවන වීරිය ඇති පාරිහාරීය නුවණ ඇති සසර බිය දක්නාසුලෝ ඒ සත්ව තෙමේ සීලේහි පිහිටා
සමාධිය හා ප්‍රඥාවද වඩමින් මේ තෘෂ්ණා අවුල නිරවුල් කරන්නේය. එතකොට සීල සමාධි ප්‍රඥා කියලා කියන ත්‍රිශික්ෂාවන් වඩා වර්ධනය කරලා තමයි මේ සම්පූර්ණ මේ අවුල් ලිහා ගන්නෙ. එහෙමයි. යම් කෙනෙකුන් විසින් රාගයත්, ද්වේෂයත්, අවිද්‍යාවත් දුරු කරන ලද්දාහුද ක්ෂීණාශ්‍රව රහත්තුය. ඒ අය තමයි ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා කියලා කියන්නේ. එහෙමයි. ආශ්‍රවයන් ක්ෂය කරපු උතුමන් වහන්සේලා. ඔවුන් විසින් මේ තෘෂ්ණා අවුල ලිහා ගන්නා ලදී. සම්පූර්ණයෙන්ම මේ තෘෂ්ණා අවුල් ලිහා ගන්න පුළුවන්කම ලැබෙන්නේ කාටද? ක්ෂීණාශ්‍රවයන් වහන්සේලාට, රහතන් වහන්සේලාට. එහෙමයි. රහත් වුණාම තමයි මේ අවුල සම්පූර්ණයෙන්ම ලිහෙන්නේ කියලා තමයි සඳහන් වුණේ. යත් නාමංච රූපංච යේසං උපරුජ්ජති පටිඝං රූප සංඥාච ඉත්තේසා ජිත්තචේ ජටාති. එතකොට යම් තැනක නාමයේද රූපයේද ප්‍රතිගයද රූප සංඥාවද යන මොහු නිර්වශේෂී නිරුද්ධ වෙද්ද එහි මේ තෘෂ්ණා අවුල සිඳෙයි. දැන් තවත් ටිකක් ගැඹුරින් බුදුරජාණන් දේශනා කළා. එහෙමයි. කොහොමද මේ තෘෂ්ණා අවුල ලියා ගන්න පුළුවන්කම ලැබෙන්නේ? එහෙමයි. පළමුවෙන්ම සීල සමාධි ප්‍රඥා වඩලා තමයි අවුල ලියා ගන්න පුළුවන් වෙන්නේ කියලා දේශනා කළා. එහෙමයි. නේද? ඊළඟට රාග දේශ අවිද්‍යාව තමයි දුරු කරන්න කියලා දේශනා කළා. එහෙමයි. ඒ වගේම ඒ රාග දේශ මෝහ කියලා කියන එහෙම නැත්නම් රාග දේශ අවිද්‍යාව කියලා කියන ඒ විදිහට තෘෂ්ණා අවුල ලිහා ගන්න පුළුවන්කම ලැබෙන්නේ මොනවා නැති කලහම. යම් තැනක නාමයේද රූපයේද ප්‍රතිගයේද රූප සංඥාවද යන මොහු නිර්වශේෂයෙන් නිරුද්ධ වේද. එතකොට නාම රූප දෙක සහ ඊළඟට පටිගය ගැටීම ඒ රූප සංඥාව ඊළඟට ඒ මේ දේවල් නිර්වශේෂයෙන් ඒ කියන්නේ අවශේෂයක් නැතුව නේද? ඒ කියන්නේ ශේෂයක් නැතුව. එහෙමයි. ශේෂයක් නැතුව නිරුද්ධ කළාම තමයි මේ තෘෂ්ණා අවුල ලියා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. තෘෂ්ණා අවුල සිඳ ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මෙසේ වදාළ කල්හි ජටා භාරද්වාජ බමුණු තෙමේ ඒ භාග්‍යතුන් වහන්සේට මෙය කීය. භවත් ගෞතමයන් වහන්සේ ඊතා මනවි ආයුෂ්මත් භාරවත්ජාත තෙරණෝ රහතුන් අතුරේ එක්තරා කෙනෙක් බවට පත් වූය. එතකොට අර විදිහටම භාග්‍යතුන් වහන්සේ මම භාග්‍යතුන් වහන්සේ සරණ යනවා. එහෙමයි. ධර්ම රත්නේ සරණ යනවා. සංඝ රත්නේ සරණ යනවා. ඊළඟට මම පැවිදි භූමියටපත් වෙන්නට ඕනි කියලා පැවිද්ද ලබාගෙන පැවිදි උපසම්පදාව ලබාගෙන භාග්‍යතුන් වහන්සේගෙන් කමඨහන් ලබාගෙන නොබෝ කලකින්ම බඹසර වාසය කරලා නිම කරලා ඒ වගේම කල කිස නිම කරලා සීල කටයුතු නිමා කරලා රහතන් වහන්සේ නමක් බවට පත් වෙන්න පුළුවන්කම ලැබුණා. ඉතින් එතකොට අවසානයේදී ගැට සහිත භාරද්වාජ බමුණෙක් නෙවෙයි නේද? ගැට රහිත මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙන්න හැකියාව වාසනාව ලැබුණා. එහෙමයි. ඉතින් මේ විදිහට බලනකොට මේ හැමෝම ඒ කියන්නේ පෘථග්ජන භූමියේ ඉන්න හැමෝම නමට මේ ජටා කියලා නම දාගත්තට කමක් නැහැ. එහෙමයි. නේද? මේ බමුණට විතරක් නෙවෙයි. පෘථග්ජන භූමියෙන් ඉන්න හැමෝටම මේ අවුල කියලා වචනේ යොදාගත්තට කමක් නැහැ. එහෙමයි. ඒකට හේතුව තමයි පෘථග්ජන භූමියේ ඉන්න හැමෝම මේ අවුලෙන් යුක්ත නිසා. එහෙමයි. ඉතින් අපි විමසා දැනගනිමු මේ විශේෂයෙන්ම මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගත වෙන මේ ගාථාවල අදහස
විසුද්ධි මාර්ගයට අනුව. එහෙමයි. ඒක ඊටාම වැදගත් වෙනවා. එහෙමයි. සහන් අපි දන්නවා දැන් ඔය ධර්ම විරෝධී නේද? එහෙමයි. ඊළඟට අපි ගත්තොත් එහෙම මේ ධර්මය විකෘති කරන පිරිසක් අපි පහුගිය කාලේ ඇහුවානේ. එහෙමයි. තවත් ඒ අයගේ යම් යම් ක්‍රියාකාරකම් තියෙනවා. එහෙමයි. කොහොම වුණත් ඒ අයගේ අදහසක් තමයි ඒ අයගේ දෘෂ්ටියක් ඇත්තටම ඒක. ඒක දෘෂ්ටියක්. එහෙමයි. ඒ දෘෂ්ටිය තමයි මේ අටුවා දේශනා ඊළඟට මේ විසුද්ධි මාර්ගයේ වැනි ඊටාම වටිනා ග්‍රන්ථයන් ප්‍රතික්ෂේප කිරීම. එහෙමයි. නේද? ඒ වාගේ වැරදි අඩුපාඩුකම් තියෙනවායි කියලා වැරදි අවබෝධයකට පැමිණීම. ඉතින් ඒ අයටත් අපි අනුකම්පා කරන ගමන් අනුකම්පා කරන හැර වෙන දෙයක් නැහැ නේද? එහෙමයි. අනුකම්පා කරමින් ඒ අයටත් අපි ප්‍රඥා ඇස පහළ වේවා කියලා ඒ විදිහට ප්‍රාර්ථනා කරමින් තමයි මේ විදිහට විසුද්ධි මාර්ගයේ සඳහන් වන මේ කරුණු ටික මේ වෙලාවේ මේ සූත්‍ර දේශනාවට අදාළව පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙන්නේ. එහෙමයි. සහන් ඇත්තටම මේ තුනුරුවන් කෙරෙහි පැහැදිලින කෙනෙකුට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝ රත්නයේ කෙරෙහි පැහැදුණු කෙනෙකුට පෙර නොදැනුණු සැහැල්ලුවක් දැනෙනවා. නේද? එහෙමයි. පෙර නොදැනුණු සැහැල්ලුවක් දැනෙනවා. අර සසර පුරාවටම විඳ දුක් ගැහැටත් එක්ක ඒ වගේ මේ ජීවිතේ තමන් ලබාගත්ත එහෙම නැත්නම් තමන් විඳපු දුක් ටික ගත්තාම ඒවා මහා බරක් විදියට නේද? ඒ සියලුම දුක් කම්කටොළු ගැහැට මේවා බරක් විදිහට තිබුණු මිනිස්සයෝ නාමයෙන් බෞද්ධ වුණාට පෙර සමහරට මහා සංඝරත්නයත් ඔය අතරේ ඉන්නවා. එහෙමයි. ඒ කියන්නේ පැවිදි භූමියටපත් වෙලාපත් වෙන්නේම ඒ විදිහට සියලු කෙලෙසුන් නැති කරනවා කියලා කියන අදහසින් නේද? සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය කියලානේ. එහෙමයි. එහෙම පැවිදි භූමියටපත් වුණාට ඒ විදිහට හරියටම සත්පුරුෂ සංසේවනයේ මුණ ගැහෙන්නේ නැති නිසා නොමග යන අවස්ථා තියෙනවනේ. එහෙමයි නේද? ඒතර සාමාන්‍ය මේ දහම් අධ්‍යාපනය ලබන්නේත් සාමාන්‍යයෙන් ඒක සාමාන්‍ය මේ ජීවිතේ පැවැත්ම සඳහා. එහෙමයි. ජීවිතේ පැවැත්ම සඳහා තමයි ඒක යොදාගෙන තියෙන්නේ. එහෙම නැතුව මේ විශේෂයෙන්ම මේ ඒ දැනුම් සම්භාරය සමහර වෙලාවට උපයෝගී වෙලා නැහැ විමුක්තිය සඳහා. එහෙමයි. ඒක ඒ විදිහට කොහොම වුණත් ඒ ලබාගත දැනුම් සම්භාරය තුළින් සමහරලාට අර අපිට අපි පහුගිය කාලේ දැක්කා මේ ඔය ධර්ම විරෝධී පිරිසට සම්බන්ධ වෙන ස්වාමීන් වහන්සේලා පවා හොඳට අධ්‍යාපනය ලැබලා නේද? එහෙමයි. හොඳින් අධ්‍යාපනය ලැබ පසු කාලයේ තමයි මේ ධර්මයේ කියලා කියන කහුව වෙලා තියෙන්නේ. එහෙම. නේද? ඉතින් එහෙම අසු වෙනකොටත් හරි තැනට වැටිලා නැහැ. එහෙම හසු වෙනකොටත් හරි තැනට වැටිලා නැහැ. මම මතක් කළේ ඒකයි අර ඇත්තටම ලොකු සැහැල්ලුවක් දැනෙනවා. බරකින් ඉඳලා දැන් සමහරවිට පිරිවෙන් අධ්‍යාපනයේ ඉඳලා මේ වගේම පාසල් වල අධ්‍යාපනය ලැබලා දීලා ඒ වගේම අපේ ගිහි පින්නතුන් නොඑක් විදිහේ රැකියාවන් වල නිරත වෙලා ඉඳලා නේද? අධිකරණ ශාස්ත්‍රය වෙන්න පුළුවන්, නීති ශාස්ත්‍රය වෙන්න පුළුවන්, වෛද්‍ය ශාස්ත්‍රය වෙන්න පුළුවන්, සෞඛ්‍ය ශාස්ත්‍රය, අධ්‍යාපන ශාස්ත්‍රය මේ හැම දෙයකම නිරත වෙලා හිටපු මේ උසස් රැකියාවල නිරත වෙලා හිටපු අයට කොහෙන් හරි මේ තුනුරුවන් පිළිබඳව ධර්මයේ යම්කිසි ඒ විදිහට දෙයක් අපි කියන්නේ පොට පෑදුනා කියලා අපි කියන්නේ නේද? එහෙම පෑදුනාට පස්සේ සැහැල්ලුවක් දෙන්න පුළුවන්. ඒ සැහැල්ලුව උපයෝගී කරගෙන හැම වෙලාවෙම ඒ සැහැල්ලුව උපයෝගී කරගෙන පාවෙවි ඉන්න බෑනේ. එහෙමයි. නේද? එහෙමයි. අපි ගත්තොත් එහෙම යම්කිසි දෙයක් මේ ගුවනේ පා කරන්න අපි කිසි බැලුන් එකක් කියමුකෝ. නේද? යම්කිසි ඒ සැහැල්ලු බෝලයක් අපි ගුවනේ පා කරාම සරුංගලයක් හරි උඩ යවනේව තියෙනවනේ. එහෙමයි. එහෙම නැත්නම්
සැහැල්ලු දෙයක් පිහාටුවක් පුළුන් රොදක් වගේ දෙයක් වුණත් සැහැල්ලුවට මේ පාවී ගිහිල්ලා හැමදාම පාවෙලා තියෙන්නේ නැහැ නිසා. එහෙමයි. නේද? එහෙමයි. ඒක ගුරුත්වාකර්ෂණයත් එක්ක ඒ ගුරුත්වාකර්ෂණයේ තියෙන විෂමතාවයත් එක්ක පහළට යනවා ආයෙහෙලට යනවා. එහෙමයි. නැතිම තැන අපහු පහළටම වැටෙනවා. ඒක තමයි ස්වභාවය. එහෙමයි. නේද? ඉතින් ඒ නිසා මේ හැමදාම බොහොම පුංචි ධර්ම කාරණාවක් පුංචි බණපදයක් පුංචි ධර්ම කාරණාවක් කනට වැකුණු පමණින් ඒ විදිහට පාවෙන්නේ නැතුව නේද? ලබාගත් පුංචි සමාධියකින් පමණක් පාවී ඉඳ කල්පනා කරන්නේ නැතුව කල්පනා කරන්නට ඕනේ උඩ යන කෙනා ආයෙත් බිමට වැටෙනවා. ආයෙත් උඩ යනවා. ඔහොම තමයි ඒක තමයි වෙනස කියලා කියන්නේ. වෙනස් වීම කියලා කියන එක. ඉතින් මේ වෙනස් වීමට මුහුණ දෙන කෙනා එතකොට මේ ධර්මය උපයෝගී කරගෙන සමාධිය තුල හැමදාම සමාධිය තුල ඒ විදිහට ඒ සමාධි සුවයෙන් සිටිනවාට වඩා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ විදර්ශනාව උපයෝගී කරගෙන සීල සමාධි ප්‍රඥා කියලා කියන ත්‍රිශික්ෂාවන් වඩලා මාර්ග ප්‍රඥාව උපයෝගී කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයන් මාර්ගල පිළිවෙලින් ලබා ගන්නට තමයි අනුශාසනා කළේ. ඉතින් ඒ නිසා මේ විසුද්ධි මාර්ගය කියලා කියන්නේ ඇත්තටම මහා ධර්ම භාණ්ඩාගාරයක්. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා බුදුරජාණන් වහන්සේ රත්නයක්, බුද්ධ රත්නය නේද? එහෙමයි. ධර්මය කියලා කියන්නේ රත්නයක්. ඊළඟ සංඝ රත්නය මහා සංඝ රත්නයේ රත්නයක් බවට පත් වෙනවා. ඒතකොට තුනුරුවන් කියලා කියන රත්නයක්. එහෙමයි. ඒ වගේම තමයි මේ ධර්මයේ තුල තියෙන ධර්ම සම්පූර්ණවටම මේ ධර්මයේ පුරාවටම තියෙන රත්නයන්නේ. මණික්නේ. නේද? එහෙමයි. ඒ මණික් ටික උපදමා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ මේ මණික් වලින් ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ මණික්වන් බෝධිපාශික ධර්ම 37 වඩනකොට. නේද? බෝධිපාශික ධර්ම 37 වඩනකොට කෙනෙකුට තියෙන මණික් වල තියෙන වටිනා සාමාන්‍ය භෞතික වශයෙන් තියෙන මණික් වල තියෙන වටිනාකම එහෙමයි. වටිනාකම මේවා පාසාන, මේවා ගල්, මේක වටිනාකමක් නැහැ කියලා නේද? මේ වගේ කොයිතරම් සැප සම්පත් වින්දත් මේවා විඳලා කෙලවරක් නැහැ. කෙලවරක් නැහැ. දුකමයි කියලා ඉවරලා එහෙමයි. කෙසරේම අල්ලගෙන මේ මණික් පොදිය එක සැරේම විසි කරන්න පුළුවන්. එහෙමයි. නේද? එහෙම විසි කරන්නත් පුළුවන්. එහෙමයි. නමුත් මේක මේ මණික් වලින් ලෞකික ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ලෝකෝත්තර වශයෙන් අර කියන බෝධිපාශික ධර්ම 37ත් එක්ක වඩාගෙන තුනුරුවන් තුලින් විමුක්තිය උදා කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ප්‍රඥාවන්තයින්ට. එහෙමයි. එහෙම නැතුව తాවකාලික සනසිල්ලක් උදෙසා නොවේ. නේද? తాවකාලික සනසිල්ලක් උදෙසා නොවේ. ඒ නිසා මේ විසුද්ධි මාර්ගය කියලා කියන්නේ ඊටාම වටිනා මාණික්‍ය රත්නයක්. එතකොට මේ කවුරුවත් කියන පමණින් ස්වාමීන් වහන්සේ නමක් හරි කවුරු වුණත් කියන පමණින් ප්‍රතික්ෂේප කරන්න බෑ කිසිම දෙයක්. එහෙමයි. නේද? ඒ වගේම තමයි හොඳට විමසලා බලන්නට ඕනේ මේ ධර්ම ග්‍රන්ථවල මොනවද තියෙන්නේ කියලා. ඇත්තටම මුලින් ඉඳලා අගටම ටිකින් ටික කියවගෙන යනකොට මණිකක් උපදමනවා වගේ තමන්ගේ හිතේ තියෙන අර බෝධිපාශික ධර්ම 37 සම්පූර්ණයෙන්ම වැඩෙන ආකාරයට තමයි මණිකක් අරගෙන ඒක උපදමලා ඊළඟට මණිකේ තියෙන හැඩය නේද? එහෙමයි. ඒකේ වටිනාකම හැඩය ලබාගෙන ඒ තුලින් ප්‍රයෝජන ලබා ගන්නවා වගේ එහි තියෙන වටිනාකම දැන කියා ගන්නවා වගේ ඒ වගේම තමයි එහි තියෙන ඒ විදිහට ඒ වටිනා මාණික්‍ය රත්නයක් පවා කවදා හරි
දිරණ සුළු ස්වභාවයටපත් වෙනවා කියලා දැනගෙන ඒ විදිහට මේ සියල්ලක්ම අත්හරින්න පුළුවන්කම ලැබෙන්නේ විශේෂයෙන්ම මේවැනි ධර්ම ග්‍රන්ථ පරිශීලනය කිරීමෙන්. එහෙමයි. සීලේ ඉඳලා සමාධියේ ඉඳලා ප්‍රඥාවේ ඉඳලා බොහෝමත්ම පිළිවෙලට සීලය සම්පූර්ණයෙන්ම විභජනය කරලා සමාධි විභජනය කරලා ප්‍රඥාව විභජනය කරලා නේද? ඒ විදිහට පෙන්වා දුන්නු ඉතාම වටිනා ග්‍රන්ථ රත්නයක් තමයි අතර මේ විසුද්ධි මාර්ගය කියලා කියන්නේ. එක් අවස්ථාවකදී බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ පවා මතක් කරලා තියෙනවා මම හරියට මේ මහා සාගරයට බැසගෙන ධර්මයේ නැමැති සාගරයට බැසගෙන මට සාගරේ පිහිනලා ඉවර කරන්න බැරි වුණා කියලා. කියන අතරමං වුණා කියලා කියනවා. නේද? ඒ කියන්නේ මහා සාගරයට බැසගෙන පිහිනලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැනේ. එහෙමයි. ඒ වගේ කවදා හරි මේ සාගරයට බැස ගන්නකොටම කල්පනා කරන්න ධර්මයේ නැමැති සාගරයට බැස ගන්නකොටම කල්පනා කරන්නට ඕනේ. නැවත ගොඩ පීනන්න ඕනේ. එහෙමයි. නේද? ටික දුරක් ගමන් කරලා එතකොට පිරිසුදු වීමට පමණයි මේ සාගරයට බැසගන්නේ. එහෙමයි. ධර්ම සාගරයට බැසගන්නේ සිත පිරිසුදු කර ගැනීමට පමණයි. නේද? ඒක තමයි ඒ පිරිසුදු කරගන්න ධර්ම කොටස් ටික තමයි විසුද්ධි මාර්ගයේ නමින් පිරිසිදු මාර්ගයේ නමින් මේ දේශනාව දේශනා කළා තියෙන්නේ. එහෙමයි. තාම වටිනා දේශනාවක්. එහෙමයි. ඉතින් මේ දේශනාව තුළ තියෙන්නේ සම්පූර්ණ විසුද්ධි මාර්ගයේ තියෙන ත්‍රිපිටකයේ පුරාවටම අන්තර්ගත වෙච්ච ධර්ම කාරණා එකතු කරලා. එහෙමයි. පිළිවෙලට එකතු කරලා. එහෙමයි. අපි බලමු මේ ගාථාවට අනුව මේ සූත්‍ර දේශනාවට අනුව බොහොම සැකෙමින් කොහොමද මේ ධර්ම කාරණා ටික පෙළගස්ස ගන්න කියලා. එහෙමයි. මුලින් මතක් කරන්නට ඕනේ විශේෂයෙන්ම මේ අර සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤා කියලා කියන ගාථාවත් එක්ක ත්‍රිශික්ෂා වඩා වර්ධනය කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය කරුණු 9ක් ධර්ම කරුණු 9ක් මුලින්ම විසුද්ධි මාර්ගයේ පැහැදිලි කරනවා. එහෙමයි. ඒ ධර්ම කාරණා 9 විතරක් මම පැහැදිලි කරන්න මේ වෙලාව අවස්ථාව කරගන්නවා. හොඳට ශ්‍රවණය කිරීමෙන් තමන්ට ඇත්තටම උනන්දුවක් උත්සාහයක් ඇති වෙනවා වීරියක් ඇති වෙනවා සහ ඒ වගේම ධර්ම ප්‍රීතියක් ඇති වෙනවා මේ ධර්ම කාරණා සිහියට නගා ගන්නකොට. එහෙමයි. භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙව්රම් මෙහෙරේ වැඩ ඉන්නේ. වැඩවසන කාලේ එක්තරා දේව පුත්‍රයෙක් එක් මධ්‍යම රාත්‍රියක උන්වහන්සේ කරා එළඹ වැඳ එකත් පසව සිට මෙසේ වදාළේය. දැන් අර ඒ විදිහේ දේව පුත්‍රයෙක් කියලා සඳහන් වෙන්නේ මෙතන අර ජටා කියලා කියන ඒ විදිහට ජටා බ්‍රාහ්මණයා ඒ විදිහට ඊටත් කලින් ජටා බ්‍රාහ්මණයා භාග්‍යතුන් වහන්සේගෙන් අහන්නත් කලින් මේ දේවතා භාග්‍යතුන් වහන්සේගෙන් මේ ප්‍රශ්නේ අහලා තිනවා. දේවතාවයකුත් මේ ප්‍රශ්නේ අහලා තිනවා. එහෙමයි. ඒ තමයි මෙතෙන් සඳහන් වෙන්නේ. අන්තෝ ජටා බහි ජටා යතිතා පජා. දැන් සංයුත්ත නිකායේ දේවතා සංයුත් මේ ගාතාව තියෙනවනේ. මේ සූත්‍ර දේශනාව තියෙනවනේ. ඒ සූත්‍ර දේශනාවට අදාළව තමයි සහන් මේ විසුද්ධි මාර්ගයේදී මුලින් ආරම්භ වෙන්නේ. එහෙමයි. එතකොට අර මුලින් අහපු ප්‍රශ්නේ සඳහන් වෙනවා ඇතුළත් අවුල් පිටතද අවුලය මුළු සත්ව වර්ගයා මේ අවුලෙන් අවුල් වෙලා සිටිනවා. එහෙමයි. ගෞතම සර්වඥයන් වහන්සේ එබැවින් මම ඔබ වහන්සේගෙන් විචාරමි. මේ අවුල කවුරු නිරවුල් කෙරෙද්ද යනු එහි භාවයයි. එතකොට මේකේ තේරුම තමයි එතකොට කොහොමද අවුල කරගන්නේ. විස්තර වශයෙන් සඳහන් වෙනවා මේ අවුල කියලා කියන එකට උපමාවක්. ඉතා වටිනා උපමාවක්. හුන ලැහැබෙක අතුපතර මුලපටන් අග දක්වාද අගපටන්
මුල දක්වාද හැසී ගැවසී සිටිනාසේ තෘෂ්ණාවේ ස්වභාවය නේද? උණ ගහක් ගස්තාම ඒ උණ ගහේ තියෙන්නේ ගැටිති. එහෙමයි. ඊළඟට අතුපතර විහිලා තියෙන්නේ ගැටිති. එහෙමයි. නේද? අතන මුල ඉඳලා අග දක්වා අග ඉඳලා මුල දක්වාම තියෙන්නේ ගැටිති. ආන්නේ වගේ ස්වභාවයෙන් යුක්තයි කියලා කියනවා මේ තෘෂ්ණාවෙන් විලිච්ච මනුෂ්‍යයාගේ ස්වභාවය. දැන් සාමාන්‍යයෙන් අතට ගැටේ කියලා කියන්නේ අවුල කියලා කියන්නේ ප්‍රශ්න වලටනේ. එහෙමයි. නේ සහන්. එහෙමයි. දැන් අපි හිතනවා මෙතන ඉඳලා අපි හිතමු ටික දුරක් ගමන් කරන්න ඕන කියලා. අපි හිතමු දැන් මේ හිතෙන් ඉඳලා බොරැල්ලට යන්න ඕන. එහෙමයි. නේද? ඒ යන මග මේ බැසගත්තට පස්සේ මේ නැගිටින මොහොතේ ඉඳලා ඒ දක්වා ඒ යන ගමන නිමාව දක්වා මීටර් 100ක් යනවද 200ක් යනවද නේද? එහෙමයි. පියවර කීපයක් යනවද? ඒ හැම අවස්ථාවකදීම හසු වෙන ප්‍රශ්න කොච්චරද කියලා බලන්න. අපි ප්‍රශ්න කීයකට විසඳුම් හොයාගෙනද අර ගමන නිමා කරගන්නේ. එහෙමයි. හැම දෙයකම ওই විදිය තමයි. නේද? එහෙමයි. එතකොට අපි ගත්තොත් එහෙම අපි එදිනෙදා කරන සෑම කාර්යයකදීම උදේ ඉඳලා හවස දක්වාම මේ නිින්දට යන තාක්ම කරන්නේ මොකද්ද? මේ ගැට ලිහින එකනේ. එහෙමයි. තමන්ගේ ගැට ලිහා ගන්නවා. ඊළඟට දරුවන්ගේ ආදී මේ ආයතනත් අභ්‍යන්තර ආයතන සහ බාහිර ආයතනනේ මේ ගැට කියලා කියන්නේ. එහෙමයි. මේවා ලිහා ඉන්න එක තමයි මේ කියන්නේ. එහෙමයි. නේද? එතකොට මේවා ලිහලා මේ තෘෂ්ණා ගැට සම්පූර්ණයෙන්ම ලිහා ගන්න කොහොමද කියලා අහන්නේ. තෘෂ්ණා රූපාලම්බනයේහි පටන් ධර්මාලම්බනයේ දක්වාද ධර්මාලම්බනයේ පටන් රූපාලම්බනයේ දක්වාද හැසී ගැවසී පවත්නේය. එබැවින් තෘෂ්ණාවට මෙහිදී ජටා හේවත් අවුලයයි කියන ලදී. ඊ තෘෂ්ණාව වනාහි ස්වකීය පරිස්කාර ස්වකීය ආත්ම භාව ආධ්‍යාත්මික ආයතන පිළිබඳව උපදනා කල අන්තෝ ජටා ඇතුළ අවුලයයිද එවිදී කියලා තියෙනවා. එහෙමයි. ඇතුළේ අවුල කියලා කියන්නේ ඕකට. එහෙමයි. ඇතුළේ අවුල කියලා කියන්නේ එතකොට ස්වකීය පරිස්කාර. ඒ කියන්නේ පරිහරණ තමන් පරිහරණය කරන දේවල්. ස්වකීය ආත්ම භාවය සහ ආධ්‍යාත්මික ආයතන. රූප නේද? මේ ඇස කන නාසය දිව ශාරීරිය මනස කියලා කියන ආයතන. ඊළඟට පරකීය පරිස්කාර. ඒ කියන්නේ අනුන්ගේ පරිස්කාර, බාහිර පරිස්කාර ටික. පරකීය ආත්ම භාව. ඒ කියන්නේ අපි ආශ්‍රය නිශ්‍රය කරන පිරිස. එහෙමයි. අවිඥානික සහ සවිඥානික. ඊළඟට බාහිර ආයතන පිළිබඳව උපදනා කල බහිජටා පිටත අවුලයයි කියනු ලැබේ. තුන්ලෝ වැසි සියලු සත්වයෝ මේ අන්තෝ ජටායෙන් හා බහිජටායෙන් අවුල්ව වෙසෙති. යම් හේකින් අවුල්ව සිටිද්ද එහින් ගෞතම ස්වාමි දරුවාණනි මම ඔබ වහන්සේගෙන් විචාරමි මේ අවුල කපාලයන්ට කවුරු සමර්ථද කපාලන්නට මේ ගැට ටික කපා ගන්න නේද? මේ ගැට ටික ලිහා ගන්න මේ ගැට ටික කපා ගන්න කවුද සමර්ථ වෙන්නේ කියලා තමයි අහන්නේ. ඒතර ලබා දෙන පිළිතුරුත් එක්ක අපි බලමු කොහොමද මේ පිළිතුරු ලබා දෙන්නේ. පිළිතුරු ගාථාවනේ එතකොට සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤා කියලා කියන්නේ. ඒ ගාථාවේ අදහස තමයි මේ ගාථා වර්ණනා කිරීම වශයෙන් අර්ථකථාචාර්ය බුද්ධඝෝෂ මහා ස්ථවිරපාදයන් වහන්සේ විසින් සසුන් ලැබී පැවිදි වූ නිවන් කැමැති යෝගීන්ගේ ප්‍රමෝදය සඳහා මහා විහාරවාසීන්ගේ පරිසුද්ධ විනිශ්චයෙන් හා නානාවිධ දේශනා නයින් ප්‍රතිමන්දිත වූ විසුද්ධි මාර්ගය නම් වූ උතුම් වූ ග්‍රන්ථ රත්නය පාලි භාෂාවේ රචනා කරන ලදී. පාලි භාෂාව නොදත් ශ්‍රද්ධා සම්පන්න බෞද්ධ
සාධූන්ගේ ප්‍රයෝජනය සඳහාම සඳහා මා විසින් එය සිංහල භාෂාවට පරිවර්තනය කරනු ලැබේ. ආදරය උපදවා සියල්ලන් විසින් ශ්‍රවණය කරත්වා ධාරණය කරත්වා. එතකොට පරිවර්තනය කරන ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා මේක මේ විදිහට දරා ගන්න කියලා. විසුද්ධි මාර්ගය යනු කුමක්ද? කිසියම් කිලුටක් නැති බැවින් හා ඊතා පිරිසුදු බැවින් නිර්වාණයට විසුද්ධියයි කියනු ලැබේ. ඒ විසුද්ධි සංඛ්‍යාත නිර්වාණ මාර්ගයට විසුද්ධි මාර්ගයයි කියනවා. මාර්ග නම් අධිගම උපාය නිර්වාණයට යා හැකි උපාය විසුද්ධි මාර්ගයයි කීනියා මෙයින් දත යුතුය. ඒතර මාර්ග කියලා කියන්නේ පිළිවෙල මාර්ගය විසුද්ධියට මාර්ගය. මේ විසුද්ධි මාර්ග සංඛ්‍යාත නිර්වාණ අධිගමෝපාය වනාහි ඇතැම් තැනක විදර්ශනා මාත්‍ර වශයෙන්ද ඇතැම් තැනක ධ්‍යාන ප්‍රඥා වශයෙන්ද ඇතැම් තැනක කර්මාදී වශයෙන්ද ඇතැම් තැනක සීලාදී වශයෙන්ද ඇතැම් තැනක සතිපට්ඨාන ආදී වශයෙන්ද වදාරලද්දී මේයි. එතකොට මේ වචන වලින් ප්‍රකාශ කළේ මේ විසුද්ධි මාර්ගයටම කියන අදහස. සබ්බේ සංඛාර අනිච්චාති යදා පඤ්ඤා පස්සති අත නිබ්බින්දතේ දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි. යම් විටක නුවණින් දක්නේද එවිට දුක්ඛයෙහි උකටලී වන්නේය. මෙහි විදර්ශනා මාත්‍රයේ විසුද්ධි මාර්ගයයි විචාලේය. විදර්ශනා නම් සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය ආදී වශයෙන් සැලකීමයි. එතකොට ඒ ගාථාවේ අදහස ඊළඟට යම්හි ඥානංච පඤ්ඤාච සවේ නිබ්බාන සම්තිකේ යමෙක් කෙරෙහි ධානය හා ප්‍රඥාව ඇත්තේද හෙතෙම නිර්වාණය අසල වන්නේය. එතකොට නිබ්බාන සම්තිකේ නිර්වාණයේ සමීපේ ඉන්නවා කවුද? ධානය හා ප්‍රඥාව තියෙන අය. එහෙමයි. මෙහි ධාන ප්‍රඥා දෙකම විසුද්ධි මාර්ගයයි විචාලේය. ධ්‍යාන ප්‍රඥා දෙකම විසුද්ධි මාර්ගය නමින් තමයි හඳුන්වන්නේ. මේ විසුද්ධි මාර්ගය කියලා කියන්නේ මේ පොත නෙවෙයි. එහෙමයි. නේද? පොතට විරුද්ධයි කියයිනේ මේ පොත තමයි විසුද්ධි මාර්ගය කියලා. එහෙමයි. විසුද්ධි මාර්ගය කියලා කියන්නේ පිරිසුදු වීමට මාර්ගයයි. ඔබ යම් කිසි විදියකින් වඩනවාද යම් කිසි ගුණ ධර්මයක් මේ පොතට පරිබාහිරව. පොතේ තියෙන විදියට නෙවෙයි අපි වඩන්නේ කියලා හිතාගෙන වඩනවා කියමුකෝ. ඒ තියෙන්නේ විසුද්ධි මාර්ගය තමයි. නිවනට මඟම තමයි. ඒකයි මේ කියන්නේ. කම්මං විජ්ජාච ධම්මෝච සීලං විජිත මුත්තමං ඒතේන මච්ඡා සුජ්ජන්තේ න ගොත්තේන ධනේනවා. මෙහි කර්ම විද්‍යා ධර්ම සීල යන ධර්මයෝ විසුද්ධි මාර්ගයයි වදාළේය. මාර්ග චේතනාය මාර්ග ප්‍රඥාවය සමාධි පාක්ෂික ධර්මයයි. සීලේහි පිහිටිය ඔහුගේ උත්තම ජීවිතයේ හෙවත් විද්‍යා සංඛ්‍යාත සම්මා දිට්ඨි සම්මා සංකප්පත් ධර්ම සංඛ්‍යාත සම්මා වායාම සම්මා සති සම්මා සමාධියත් සීල සංඛ්‍යාත සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව යන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් මනුෂ්‍යෝ පිරිසුදු වෙත් ගෝත්‍රයෙන් හෝ ධනෙන් හෝ පිරිසුදු නොවෙත් යනු ගාථාවේ අදහසයි. ගෝත්‍රයෙන් හරි නෙවෙයි පිරිසුදු වෙන්නේ. එහෙමයි. දැන් මේ විදිහට සූත දේශනාව සඳහන් වුණානේ ගෝත්‍ර නාමයක් එතකොට නේද? භාරද්වාජ ගෝත්‍ර නාමය. ඒ ගෝත්‍ර නාමයෙන් නෙවෙයි කෙනෙක් පිරිසුදු වෙන්නේ විසුද්ධි මාර්ගයෙන්. සබ්බදා සීල සම්පන්නෝ පඤ්ඤවා සුසමාහිතෝ ආරද්ධ විරියෝ පහිතත්තෝ ඕගන් තරති දුත්තරං. මෙහි සීල සමාධි ප්‍රඥා වීරිය යන මේ ධර්මයෝ විසුද්ධි මාර්ගයේ හේවත් නිවනට මඟයයි වදාළේය. එම කල්හි සිල්වත් වූ සමාධිමත් වූ ප්‍රඥාවත් වූ පටන් ගන්නන් ලද වීරිය ඇති නිවන් පිරිස මෙහෙවන ලද සිල් ඇති සිත් ඇති මහාන ඊතර විය නොහැකි කාමාදී චතුර්ෝගය ඊතර කරන්නේ යනු ගාථාවේ අදහසයි. එහෙමයි. එතකොට ඕග හතරක් තියෙනවනේ. මේ හතර සම්පූර්ණයෙන්ම ඊතර ඕග හතරෙන් ඊතර වෙනවා. එහෙමයි. කාමෝගය, භවෝගය, ditthiyෝගය, අවිජ්ජාෝගය කියලා කියන ඕග හතර නිමා කරනවා.
ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා නිබ්බානස්ස සච්චි කිරියාය යදිදං චත්තාවරු සතිපට්ඨාන. සතිපට්ඨානය කියලා කියන්නේ මොකද්ද? මෙහි සතර සතිපට්ඨාන ධර්මයෝ විසුද්ධි මාර්ගයයි නිවනට මාර්ගයයි වදාළේය. සතර සතිපට්ඨානය කියලා කියන්නේ විසුද්ධි මාර්ගයම තමයි. මහණෙනි යම් සතර සතිපට්ඨාන ධර්ම කෙනෙක් වෙද්ද ඔව්හු සත්‍යයේ විසුද්ධිය පිණිස නිවන් අවබෝධය පිණිස ඒකායන මාර්ගය වන්නේ යනු අදහසයි. මෙසේ දක්වන ලද නානාවිස විසුද්ධි මාර්ග නිවන් මං අතුරෙන් මේ සීලයේ පතිත්තා යනාදී ප්‍රශ්න විචාරණයෙහි සීල සමාධි ප්‍රඥා වීරිය යන මේ ධර්මය විසුද්ධි මාර්ග නිවනට මගයි වදාළසේක. ඒ විසුද්ධි මාර්ග ප්‍රකාශ ග්‍රන්ථෙහි විසුද්ධි මාර්ග නමින් හඳුන්වලා තියෙනවා. මෙතන සඳහන් වෙනවා ගාථාවේ පද අර්ථයත් එක්ක සපඤ්ඤා. එතකොට සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤා කියලා. සපඤ්ඤා කියලා කියන්නේ මොකක්ද කියන එක. ත්‍රි හේතුක ප්‍රතිසන්දි ප්‍රඥායෙන් ප්‍රඥාවත් වූ නරෝ. එතකොට ත්‍රි හේතුක ප්‍රතිසන්දි වලින් ප්‍රඥාවන්ත උනද සපඤ්ඤා කියලා කියන්නේ. නරෝ කියලා කියන්නේ මේ යම් සත්වයෙක්. නරෝ කියන්නේ සත්වය යම් සත්වයෙක්. නරෝ කියලා කියන්නේ මනුෂ්‍යයාට නරෝ කියලා කියනෝනේ. එහෙමයි. සීලේ පතිත්ථාය සීලේ පිහිටා චිත්තංච සමාධියද පඤ්ඤංච විදර්ශනාවද භාවයන් වඩන්නේය. ආතාපි කෙලස් තවන වීරිය ඇත්තේ නිපකෝ පාරිහාරීය ප්‍රඥාව ඇත්තේ වෙයිද. එතකොට මෙතන සඳහන් වෙනවා මේ ප්‍රඥාවට වචන තුනක්. එහෙමයි. ප්‍රඥාව සඳහන් වන වචන තුනක් මෙතන සඳහන් වෙනවා. ඒකයි මේ කියන්නේ නිපකෝ කියලා කියන්නේ ප්‍රඥාවට කියන නමක්. සෝ බික්ඛු ඒ මහාන ඉමං ජටං මේ තෘෂ්ණා නැමැති අවුල විජටයේ නිරෝල් කරන්නේය සිඳලන්නේ යනොයි. උන ගාථාවේ අදහසත් එක්ක. එහෙමයි. ගාථාහි එක් එක් පදෙහි විචාරණය මෙසේය. සීලේ පතිත්ථාය කියලා කියන්නේ මේකයි. සීලේ සිට සීලය පුරන්නාම මෙහි සීලේ සිටියේ යයි කියනු ලැබේ. එහෙන් සිල් පිරීම වශයෙන් සීලේ පිහිටා යන අර්ථයයි. සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤා. නරෝ කියලා කියන්නේ සත්තු තෙමේ. සපඤ්ඤා කියලා කියන්නේ එතකොට ප්‍රඥාව. කර්මජ ත්‍රි හේතුක ප්‍රතිසන්දි ප්‍රඥායින් ප්‍රඥා ඇත්තේ අහේතුක හෝ විහේතුක හෝ ප්‍රතිසන්දි චිත්තයන්ගෙන් උපන්නහුට ඒ ආත්බැවීම තෘෂ්ණා අවුල කැපිය නොහැකිය. එතකොට අහේතුක විහේතුක අයට පුළුවන් කමක් නැහැ මේ ජීවිතේම ඒ විදිහට කෙලෙස් නැති කරන්න. එහෙමයි. ත්‍රි හේතුක ප්‍රතිසන්දි චිත්තයන් උපන්නේ මෙයි තෘෂ්ණා අවුල කපා තෘෂ්ණා අවුල කැපීම නම් රහත් වීමය. අහේතුක ද්විහේතුක රහත් වනු තබා ධානවත් සෙසු මාර්ගවත් නොලද හැකිය. මේ කියන්නේ මේ කවුරුවත් ඒ කියන්නේ මාර්ගයේ වඩන එක දුර්වල කරන්න හරි එහෙම නැත්නම් අධෛර්යමත් කරන්න හරි එහෙමයි. වත් නෙවෙයි මේ විදිහට මේ අහේතුක සහ ද්විහේතුක අයට ධ්‍යාන වඩන්න බෑ කියලා කියන්නේ. එහෙමයි. ඒක තමයි යථාර්ථය කියලා කියන්නේ. නේද? එහෙමයි. කොච්චර වැඩුවත් මේ ජීවිතේ වඩන්න බැරි අයට ඒකයි හේතුව කියලා මේ දක්වන්නේ. එහෙමයි. හැමෝම මේ ජීවිතේ හැමෝම රහත් වෙන්නේ නෑනේ. එහෙමයි. මේ හැමෝම රහත් වෙනවා නම් හොඳයි. එහෙමයි. ඊළඟ ආත්මභාවයන් වලදී ඒක පිරෙනවා. නේද? එතකොට අහේතුක කෙනා ද්විහේතුක කෙනා ත්‍රි හේතුක බවට පත් වෙනවා ඊළඟ ආත්මභාවයන් වලදී මේ මාර්ග වඩාගෙන යනකොට කියලා කියන එකයි කියන්නේ. චිත්තම් පඤ්ඤංච භාවයන් සමාධියද විදර්ශනාවද වඩන්නේ. මෙහි චිත්ත ශීර්ෂයෙන් සමාධියද ප්‍රඥා නාමයෙන් විදර්ශනාවද දක්වන ලදී. චිත්ත කියලා කියන්නේ සමාධියට එතකොට ප්‍රඥා කියලා කියන්නේ විදර්ශනාවට. ආතාපි
කියලා කියන්නේ වීරිය ඇත්තේ. වීරිය වනාහි කෙලස් තවන අර්ථයෙන් ආතාපයයි කියනු ලැබේ. ආතාප ඇත්තේ ආතාපි. එතකොට ආතාපි කියලා කියන්නේ කෙලස් තවන වීරිය කියලා කියන එක. තාපය කියලා කියන්නේ රස්නේ කියලා කියන එකනේ. එහෙමයි. නේද? එතකොට රස්නේ නැති ආතාප කියලා කියන්නේ. කෙලස් තවන වීරිය කියලා කියන එකයි. ඒතර වීරිය නැති කෙනාට තාපය තියෙනවා. නේද? ආතාප කියලා කියනවා රස්නේ නැති කෙනාට. එහෙමයි. එතකොට වීරිය ඇති කෙනා තමයි ඒකෙන් මිදෙන්නේ. නිපකෝ ප්‍රඥා ඇත්තේ නේපක්ක නම් ප්‍රඥාවයි. එයින් යුක්ත වූයේ නිපක මේන් පාරිහාරීය ප්‍රඥාව දැක්විය. එතකොට පාරිහාරීය ප්‍රඥාව තමයි මේ නිපකෝ කියන වචනේ යෙදෙන්නේ. එහෙමයි. මේ ගාථාවෙහි සපඤ්ඤා පඤ්ඤං භාවයන් නිපකෝ තෙවරක් ප්‍රඥාව සඳහන් වේ. ඇයි ගාථාවකට ප්‍රඥාව කියලා වචන අවස්ථා තුනක් යෙදෙන්නේ? හේතුවක් තියෙන්න බෑ. එහෙමයි. හරීම වැදගත් මේ කාරණා ටික. එහෙමයි. එයින් ප්‍රථමය ජාති ප්‍රඥාවයි. ඉස්සෙල්ලම සඳහන් වෙන්නේ ජාති ප්‍රඥාව සපඤ්ඤා කියලා. ද්විතීයය විදර්ශනාවයි. පඤ්ඤං භාවයන් කියලා කියන්නේ විදර්ශනාව. තෘතීය සර්වාකෘත්‍යා සාධක පාරිහාරීය ප්‍රඥාවයි. ඒ කියන්නේ පාරිහාරීය ප්‍රඥාව නම් අයං කාලෝ උද්දේශස්ස අයං කාලෝ පරිපුච්ඡායාති ආදිනා නයේන සබ්බත් කාරාපිකා පරිහරිතබ්බ පඤ්ඤායි. සංයුක්ත අටුවාවේ මේ විදිහට සඳහන් වෙනවා කියලා සඳහන් වෙන්නේ. මොකද්ද මේ කියන්නේ? මේ උද්දේශයට කාලයයි. මේ පරිපුච්ඡාවට කාලයයි. යනාදී නයින් සර්වාර්ථක සාධක වූ පරිහරණය කළ යුතු ප්‍රඥාවයි. එතකොට මුලින් පරිහරණය කරන්න ඕනේ, මැදින් පරිහරණය කරන්න ඕනේ, අගින් පරිහරණය කරන්න ඕනේ. එහෙමයි. ඒක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. උද්දේශ නම් පාලි වාචනාය ඊළාට පරිපුච්ඡා නම් අට කතාය. බලන්නකො එතකොට පෙළ සහ අටුවාව සංඛ්‍යාතව අධ්‍යයනය කරන්න ඕනේ කියලා කියන එක නෙමෙයි කියන්නේ. එහෙමයි. නේද? ප්‍රමාණවත් වෙනවා පෙළ ඉගෙන ගන්න එක. නමුත් අටුවාවත් ඒකට සම්පූර්ණ කරගත්තාම සම්පූර්ණයෙන් මේ අර කියන එක පාරිහාරීය ප්‍රඥාව සම්පූර්ණ වෙනවා. එහෙමයි. පාරිහාරීය ප්‍රඥාව සම්පූර්ණ වෙනවා. ඊළඟට බික්ඛු සසර බිය දක්නේ භික්ෂු නමි. එතකොට බික්ඛකෝති බික්ඛු නේද? එතකොට භික්ෂාව ලබා ගන්නේ භික්ෂුව කියලා කියනවා. ඒ විදිහට දැන් මේ භික්ෂුව කියලා කියන්නේ සසර බිය දක්නේ බික්ඛු කියලා කියනවා. එහෙමයි. සංසාර බය දකන භික්ෂුව කියලා කියනවා. එහෙමයි. සංසාර බය දැනගන්න කෙනාට දකින්න කෙනාට භික්ෂුව කියලා කියනවා. ඊළඟට සෝයිමං විජටි ජටං යට දැක්වුණු සීල සමාධි ත්‍රිවිධ ප්‍රඥාව සහ වීරිය යන සවැදෑරුම් ධර්මයන්ගෙන් යුක්ත වූ භික්ෂු තෙමේ ශක්ති සම්පන්න පිරිමියෙකු පොළොවෙහි සිටගෙන තියුණු ආයුධය ඔසවා මහා හුණ ලැහැබක් කපා හෙලන්නාක්සේ සීලේ පිහිටා. තේරෙනවද? අර එක උණ ගහක් නෙවෙයිනේ උණ පඳුරක තියෙන්නේ. එහෙමයි. උණ ගොඩාක් තියෙනවනේ. එහෙමයි. එක උණ ගහක තියෙන ගැට මුලේ ඉඳලා අගටක් තියෙනවකෝ අග ඉඳලා මුලටක් තියෙනවා කියලා කිව්වා. එහෙමයි. නේද? ඒ වගේ උණ පඳුරක් සම්පූර්ණයෙන්ම නැති කරන්න ඕනේ. කියන්නේ දුක කියලා කියන එක පිරිසිදු දකින්න ඕනේ කියන එක නෙමෙයි කියන්නේ. එහෙමයි. එතකොට තමන්ගේ දුක සහ බාහිර දුක විතරක් නෙවෙයි. දිව්‍ය ලෝකයේද, බ්‍රහ්ම ලෝකයේද මේ සියලු තැන් තියෙන දුක්නේ. එහෙමයි. නේද? ඒ සියලුම ගැට සම්පූර්ණයෙන් නිදහස් ගැට වලින් සතර අපායන් සහිත නිදහස් වුණාට පස්සේ තමයි
මේ ගැට ටික සම්පූර්ණ නිදහස් වෙන්නේ ඒක හරියට මේ බට පඳුරක් එහෙම නැත්නම් උණ පඳුරක් සම්පූර්ණයෙන්ම සිඳිනවා වගේ වැඩ. කපලා විනාශ කරනවා වගේ වැඩක්. සමාධි නැමැති ඊළඟට මෝහත් තබන ලද විදර්ශනා නැමැති ආයුධය වීර බලයෙන් රුකුල් දෙන පාරිහාරීය ප්‍රඥා නැමැති හස්තයෙන් ඔසවා සිය සතන්හි පවත්නා සකල තෘෂ්ණාව ජටාව කපා හෙලන්නේය. සිතේ තියෙන කෙලෙස් සම්පූර්ණයෙන් සිඳනවා කියලා කියනවා. මාර්ගශනේ හෙතෙමේ කපා හෙලන්නේ නම් වේ. මාර්ගයෙන් කෙලෙස් කපන්නේ. ඵලශනේහි කපා හෙළුවේ සකල ලෝකයට අග්‍ර දක්ෂිනාය වන්නේය. හේයින් සර්වඥයන් වහන්සේ දේශනා කළා තියෙනවා. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤා චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ බිකෝ සෝයිමං විජටේ ජටං කියලා දේශනා කළා තියෙනවා. මෙහි දක්වන ලද ත්‍රිවිධ ප්‍රඥාව අතුරෙන් සපඤ්ඤෝ යයි පළමු දැක්වුණු ප්‍රතිසන්දි ප්‍රඥාව සඳහා යෝගාවචරයා විසින් මේ ආත්භවයේදීම කල යුත්තේක් නැත. එය పూర్ව කර්මානුරූප භාවයෙන්ම සිද්ධ විය යුතු බැවිනි. එතකොට මේ ජීවිතයේ අර විදිහට මේ ආකාරයටම අර අලෝභ අධේස අමෝහ කියලා කියන ඒ විදිහට ත්‍රි හේතුක වුණාම ඒ ත්‍රි හේතුක බව ප්‍රතිසන්දියෙන්මයි හටගන්නේ. ප්‍රතිසන්දියෙන්මයි හටගන්නේ. එතකොට ඒ කෙලෙස් නැති වෙලා ප්‍රතිසන්දියේදීම එහෙමයි. නේද? ඔහු විසින් නාතාපින් නිපකෝ මෙහි දක්වන ලද වීරියෙන් නිති උත්සාහවත්ව ප්‍රඥාවෙන් යහපත් විමසුන් ඇතුව සීලේ පිහිටා චිත්ත පඤ්ඤා වශයෙන් වදාළ සමත විදර්ශනා වැඩ යුතු වන්නේය. චිත්ත පඤ්ඤා කියලා කියන්නේ සමත විදර්ශනා කියලා කියන එක. මෙසේ මෙහිලා භාගතුන් වහන්සේ සීල සමාධි ප්‍රඥා මුඛයෙන් විසුද්ධි මාර්ගයේ හෙවත් නිවනට මගේ වදාළේසේක්තයි දත යුතුය. එපමණෙක්ද නොවේ. මේ ත්‍රිවිධ ධර්මයන්ගෙන් උන්වහන්සේ ත්‍රිවිධ ශික්ෂා ත්‍රිවිධ කල්යාණ ශාසන ඊළඟට තේවිජ්ජතාදීන්ට උපනිශ්‍රය උභයාන්තය හැර මධ්‍යම ප්‍රතිපත්ති සේවනය ඊළඟට අපායාදී සමතික්‍රමණය උපාය ත්‍රිවිධ ක්ලේශ ප්‍රහාණය ඊළඟට වීතික්‍රමාදී ප්‍රතිපක්ෂ භාවය ත්‍රිවිධ සංක්ෂේප විශෝධනය ඊළඟට සෝතාපන්නතාදීන්ට හේතුය යන මෙතෙක් ධර්ම ප්‍රකාශ කරන සේක. මේ කරුණු 9 තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. එහෙමයි. අර සම්පූර්ණයෙන්ම මේ සූත දේශනාවට අනුව මේ සියල්ලක්ම දැන අවබෝධ කරගෙන තමයි එතකොට සහන් ජටා කියලා කියන බ්‍රහ්මණයා නේද? එහෙමයි. සම්පූර්ණයෙන්ම ඊළඟට පැවිදි භූමියටපත් වෙලා නොබෝ කලකින්ම මේ කරුණ ටික සම්පූර්ණ කරලා තමයි රහතන් වහන්සේ නමක් බවට පත් උනේ. ඇත්තටම මේ කරුණ 9 මේකයි කියලා දේශනා කරන්න විතරක් අපි කාලය යොදාගත්තට මේක සම්පූර්ණ කරන්න අද දවසේත් අමාරුයි. එහෙමයි. ඒ නිසා මේ ශ්‍රවණය කරපු ධර්ම කාරණා වගේම ඉදිරි කාලයේදී අපි බලාපොරොත්තු වෙනවා මේ කරුණ 9 සැකවින් හරි විස්තරාත්මකව හෝ පැහැදිලි කරලා පින්නතුන්ගේ ධර්මඥානය දියුණු පමුණු කරන්නට උත්සාහ කරවන්නට. ඒ නිසා අද දවසේ මේ සාකච්ඡා කරන්නට යෙදුණු සූත්‍ර දේශනාවත් එක්ක ඊටා වටිනා ධර්ම කාරණා රාශියක් අපි දැන ඉගෙනගෙන ධර්මඥානය දියුණු පමුණු කරගත්තා. මේ රැස් කරගත්තා වූ උතුම් පුණ්‍ය ශක්තිය කුසල ශක්තියද සීල සමාධි ප්‍රඥා කියලා කියන ත්‍රිශික්ෂාවන් වඩා වර්ධනය කරගෙන බඹසර වැසීම කොට චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයෙන් මේ ජීවිතේම පරිපූර්ණ වූ නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට හේතු වාසනා වේවා කියලා
සාදු කියලා ප්‍රාර්ථනා තබාගමු අදිෂ්ඨාන කරගනිමු. සාදු සාදු සාදු. ධර්මයේ නම් වූ මහා දහම් සාගරයෙන් මේ අත්ල මතු පිටට ගන්න පුළුවන් ඊටාම සුළු ප්‍රමාණයක් අදත් ඔබේ ධර්මාවබෝධය පිණිස ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ ඉදිරිපත් කළා. සංයුක්ත නිකායේ බ්‍රාහ්මණ සංයුක්තේ ජටා සූත්‍ර දේශනාව ජටා භාරද්වාජ බ්‍රාහ්මණයා සහ භාග්‍යවතුන් වහන්සේ අතර ඇති වුණු ඒ දහම් සංවාදය තුලින් අවසානයේදී ජටා බ්‍රාහ්මණයා කොයි විදිහටද මාර්ගඵල නිවනින් නිවි සැනසෙන්නට මේ රහත් භාවය ළඟා කරගන්නට සමත්කම් දැක්ුවේ කියන කාරණාව සූත්‍ර පෙළට අනුකූලවත් ඒහා යමින් විසුද්ධි මාර්ගය මේ මහා ග්‍රන්ථ රත්නය ඔස්සේද නායක ස්වාමින් වහන්සේ අපට පැහැදිලි වන ආකාරයෙන් කියා දුන්නා. ඉතින් මේවා මේ සැකවින් අවබෝධ කරගන්නවාට වඩා නැවත නැවත පරිශීලනය කරමින් මේ දහම් මාර්ගයේ වඩන්නට ඔබට සිත් පහළ වේවා කියන පිවිතුරු පැතුමත් සමග අද අපට කතං සුලබතේ පඤ්ඤං වැඩසටහනින් සමුගන්නට අවසරයි. මේ දහම් කරුණු රැස ඔබට අපට සියලු දෙනාටම වැටහෙන ආකාරයෙන් පැහැදිලි කර දුන්නා වූ ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ නම් වූ මේ පරමාදර්ශී ධර්ම සංනිවේදන කේන්ද්‍රස්ථානයේහි වත්මන් නියමුවාණන් වහන්සේ ලෙස කටයුතු කරන කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධීශ්වර බෞද්ධ මාධ්‍යාලයේහි ගරු සභාපති ධුරන්දර අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේටද මෙපින්දම් අත්පත් වී මේ කුසල සම්භාර ධර්මයන්ගේ ආනුභාව බලයෙන් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ පරිපූර්ණ නිවීම පිණිසම මේ සියලුම යහපත් ධර්මතාවයන් හේතු වේවා වාසනාව වේවා කියලා අප ිත සිතින් ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ඔබ අප සියලු දෙනාටමද කායික මානසික සැනසෙල්ල උදා වී මේ සියලුම රසයන් අතුරින් උතුම්ම රසය වන සියලුම සැපයන් පරදවන උතුම්ම සැපත වන නිවන් රසය නිවන් සැපය ළඟා කර ගන්නට මේ ජාතියේ බෞද්ධ නාලිකාව අත්මැලක්ම වේවායි පතමින් අදට සමුගන්නවා කතං සුලබතේ පඤ්ඤං සජීව වැඩසටහනෙන් ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. කතං සුලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද